සදහැවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම අදත් සැදී පැහැදී සූදානම් වෙන්නේ මේ උතුම් වූ සතිපට්ඨාන සූත්‍ර ධර්මදේශනාව දේශනා මාලාවක් හැටියට සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කරගෙන දේශනා කරවමින් සද්ධර්ම දානමය කුසලයේ අප්‍රමාණව රැස් කර ගනිමින් විශාල පිරිසකට මහත් අනුග්‍රහයක් ලංකාවාසී ලෝකවාසී විශාල පිරිසක් ධර්ම මාර්ගයට යොමු කරවමින් ධර්මයේ පැහැදිලි කරලා දෙමින් ඒ අයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන්න අවස්ථාව උදා කරලා දෙමින් සියලු දෙනාට සත්පුරුෂයෙක් වෙමින් මේ සත්පුරුෂ පින්වත් පිරිස කටයුතු කරන්නට යෙදුණා. එමනම් මේ දේශනා මාලාවේ අන්තිම ධර්ම දේශනාව තමයි මේ පටිගත කරන්න සූදානම් වෙන්නේ. මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කරන වෙලාවේ ධර්ම දේශනා මාලාවේ නමක් අපි සිහිපත් කළා දේශනා මාලාව වෙනුවෙන්. සිහියෙන් අරමුණ දෙස බලා සිටීම තමයි අපි මේ නම විග්‍රහ කරන්නට යෙදුනේ. අරමුණ දෙස සිහියෙන් බලා සිටීම. එමනම් සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන භාවනාව පිළිබඳව විශේෂ උපදෙස් අන්තර්ගත කර්මස්ථාන සාකච්ඡා කරමින් අපි මේ ධර්ම දේශනා මාලාව සිදු කරන්නට යෙදුනේ. පින්නතුනි අද ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රද්ධාව උපදවාගෙන ආනාපාන සති භාවනාව අපි සිදු කරන්නේ කොහොමද කියන කාරණාවට මූලික කරුණු කීපයක් මේ පැය තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එමනම් මේ ධර්මදේශනා මාලාව ආරම්භ කරන දවසේම ධම්ම නිසාමන ධර්මදේශනා මාලාව ආරම්භ කරන දවසේම අපි ඉස්සරලාම සාකච්ඡා කළේ මේ බුද්ධ සංඥාව කියලා දේශනා කීපයක්. ඒ කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ තාම ජීවමානයි කියන කාරණාව හරියටම තහවුරු කරලා තමයි අපි මේ දේශනා මාලාව පටන් ගත්තේ. ඒක බුදුරජාණන් වහන්සේම තමයි අපිට දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ තාම පිරිනිවන් පාලා නැහැ කියලා. ඒ කාරණාව අපි එදත් සිහිපත් කළා. දීඝනිකායේ දෙවනි පොතේ 242 වෙනි පිටුවේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාව ආරම්භ වෙන තැන භාග්‍යතුන් වහන්සේගේ අන්තිම වචනය කියන තැන තමයි මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට උපදේශ දෙකක් දීලා තියෙනවා. ඒ උපදේශ දෙකේ පළවෙනි උපදේශය තමයි භාග්‍යතුන් වහන්සේ තාම ජීවමානයි කියලා භාග්‍යතුන් වහන්සේම ලබා දෙන උපදේශය. ඒ උපදේශයේ සඳහන් කරලා තියෙනවා සියාකෝ පනානන්ද තුම්හාකං ඒවමස්ස. ආනන්ද නුඹලාට මෙහෙම හිතෙන්න පුළුවන්. එහෙම සඳහන් කළේ භික්ෂූන් වහන්සේලාට විතරක් නෙමෙයි. වර්තමානයේ වෙනකොටත් අනාගතයේත් පහළ වෙන ගිහි පැවිදි සියලු දෙනාටම මෙහෙම හිතෙන්න පුළුවන්. සියාකෝ පනානන්ද තුම්හාකං ඒවමස්ස. අතීත සත්තුකම් පාවචනං. අපගේ මේ පෙළවදන් දේශනා කළ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා. ඒ කියන්නේ පිරිනිවන් පෑවා. නත්ති නෝ සත්තා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දැන් නෑ කියලා හිතෙන්න පුළුවන්. මේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුක ධාතුවේමයි මේ උපදේශය ලැබලා දීලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේමයි. නකෝපනේතං ආනන්ද ඒවන් දක්ටබ්බං. ආනන්ද මෙය මෙසේ නොදැකිය යුතුයි. ඒ කියන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා නොකළ යුතුයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේක තමයි එතන ලබලා දෙන පළවෙනි උපදේශය. ඒ නිසා මේ පළවෙනි උපදේශය අපිට දෙවෙනි උපදේශයට වඩා බොහෝම වටිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ තාම ජීවමානයි කියන සංඥාවේ පිහිටලාම අපි මේ කාර්යයට එළඹිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව නැතිනම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපි කරන මේ සියලුම පූජාවල් නිර්ර්ථක වූ පූජාවල් බවට පත් වෙනවා. අර්ථයක් නැති දේවල්. නමුත් එතකොට අපි මේ තරම් පූජාවල් කරන්නේ භාග්‍යතුන් වහන්සේ ජීවමානයි කියන සංඥාව අපි ගාව තවම
තියෙන නිසා එමනම් ඒකක්වත් નિરර්ථක පූජාවක් බවට පත් වෙන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ නැති නිසා උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න අවශ්‍ය නැහැ. පුද පූජාවල් පවත්වන්න ඕනේ නැහැ කියලා කල්පනා කරන කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් සැබෑම භාග්‍යතුන් වහන්සේගේම උපදේශයේ මේ විදිහට පිළිපදින අපිට භාග්‍යතුන් වහන්සේ නැහැ කියලා අමතක කරලා දාන්න කොහොමවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට මේ අනන්ත සංසාරේ පුරාම අපි මහා ණයක් තියෙනවා. අනන්ත ණයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේට තියෙන ණය රහතන් වහන්සේ නමකටවත් ගෙවලා ඉවර කරන්න බෑ. රහතන් වහන්සේ මේ ලෝකේ වෙන කාටවත් ණය නෑ. හැබැයි උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේට ණයයි. මේ ලෝකේ කාටවත් ණය නැති උතුමාණන් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ණය නෑ. අන් සියලුම සත්වයා උන්වහන්සේට ණයයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් එදත් අදත් අපි කොයිතරම් පූජාවන් පැවැත්වුවත් දැන් නම් ඇති කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ ණය ගෙවෙන්නෙත් නැහැ. අපිට ඒක ගෙවන්න ප්‍රත්‍යූපකාර කරන්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඒ තරම්ම අපිට පිහිට වුණා. භාග්‍යතුන් වහන්සේ ඒ තරම්ම අපිට අනුකම්පා කළා. ඒ තරම්ම උන්වහන්සේ අපි වෙනුවෙන් සංසාරේ දුක් විඳා මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක්. ඒක උන්වහන්සේ බුද්ධත්වයේ හොයාගෙන හෝ සසරින් එතර වීම හොයාගෙන ආපු ගමන. නමුත් මහා කල්ප අසංඛ්‍ය 16යි ලක්ෂ එකක් ගත වෙනකොට නැත්නම් මහා කල්ප අසංඛ්‍ය 16ක් ඉවර වෙනකොට දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගන්නකොට දීපංකර බුදුරජාණන් වහන්සේ බණපද දෙකක් දේශනා කළා නම් සුමේද තාපසතුමා රහත් වෙනවා. ඒ මොහොත අතහැරපු එකයි මෙතන තියෙන පුදුමේ. තිරිසන් ලෝකේ දුක දැක්කා. අපායවල වල දුක දැක්කා. പ്രേත ලෝකවල අසුර ලෝකවල දුක දන්නවා. ඒ සියලුම දුක් අවබෝධ කරගෙන ඒ සියලුම දුක් සංසාරේ විඳිමින් මේ ආපු උත්තමයන් වහන්සේ බණපද දෙකකින් සම්පූර්ණයෙන් සංසාර හිරගෙදරින් සමුගන්න තියෙනකොට ඒ කාරණාව මගහැරවලා තවත් මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ එකක් මේ සංසාර දුගතියට බැහැගත්තා කියලා කියන්නේ එහෙනම් තනියම සැනසෙන්න නෙමෙයි. තනියම සැනසෙන්න නම් මෙතන අවස්ථාව තිබුණා. එහෙනම් මේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකම අපිව සංසාරයෙන් එතර කරන්න. කෙනෙක් හිතන්න පුළුවන් නෑ ඒ බුද්ධත්වයේ සඳහා කියලා. බුද්ධත්වයේ ලබලා තමයි සියලු සත්වයාම එතර කරන්න පුළුවන් වෙන්නේ. සියලු සත්වයාම සසරින් එතර මුදවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසායි බුද්ධත්වයට වෑයම් කළේ අපිව සසරින් මුදව ගන්න ඕන නිසා. එහෙම කැපකිරීම කරපු අය වෙන සංසාරේ නෑ. මේ ලෝකේ ජීවත් වෙන එක පුද්ගලයෙක් වෙනුවෙන් උන්වහන්සේ හිස දන් දුන්නද කී පාරක් කියන කාරණාව එක්කෙනෙකුටවත් ගණන් කරලා ඉවර කරන්න බෑ. මං වෙනුවෙන් උන්වහන්සේ මෙන්න මෙච්චරක් හිස දන් දීලා තියෙනවා කියලා. එහෙම කියන්න පුළුවන් කමක් නෑ. මම වෙනුවෙන් ඇස් දුන්නේ මෙච්චරයි කියලා ගණන් කරලා කියන්න පුළුවන් කමක් නෑ. මං වෙනුවෙන් ලේ දුන්නේ මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. මං වෙනුවෙන් මුළු ජීවිතේම පරිත්‍යාග කෙරුවේ මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමකුත් නෑ. එහෙමනම් හැම සත්වයක් පිළිබඳවම ඒ කියන්නේ ඇහැට පේන නොපෙනෙන සියලුම සත්වයන් පිළිබඳව උන්වහන්සේ කැපකිරීම ඒ තරමටම කරලා තියෙනවා. ඒ නිසා අපි මේ දේශනාව ආරම්භ කරන වෙලාවෙම මේ ජීවමාන බුද්ධ සංඥාව කියන කාරණාව ඉතා දීර්ඝ විදිහට සාකච්ඡා කළා. තෙරුවන් සරණ යනවා කියන කාරණාව සුවිශේෂීවම සාකච්ඡා කළා. හරියටම තුනුරුවන් සරණ යන්නේ කොහොමද? තුනුරුවන් සරණ ගියාම ලැබෙන විපාක මොනවද? මේ සියලුම කාරණා අපි මේ දේශනාව ඇතුලේ සාකච්ඡා කරලා තියෙනවා. දේශනා 100ක් සම්පූර්ණ කරන වෙලාවේ සම්පූර්ණයෙන්ම සතිපට්ඨානයේ විතරක්ම සාකච්ඡා කළා නෙමෙයි ධර්ම සාගරයක් විදිහට තවත් බොහෝ සූත්‍ර වලින් කරුණු කාරණා අරගෙන ජීවිතේ පෝෂත් කරගන්න අවශ්‍ය නොඑක් ආකාරයේ ධම් කාරණා සාකච්ඡා කරන්නට යෙදුන මේ දේශනාව ඇතුලේ භාවනාව ගැන විතරක් සාකච්ඡා කළා නෙවෙයි. එහෙනම් ඒ නිසා ඔබ ලබාගත් වාග්ය මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා දක්වන්න බැරි අසීමාන්තික වාග්යක්. එහෙනම් පින්නතුනි ආනාපාන සති භාවනාව සංසාරේ නිමා කරපු භාවනාව. එහෙනම් මේ බුද්ධ ශාසනය උගන්වා වදාළ
ශ්‍රේෂ්ඨතම භාවනා කර්මස්ථානය. සියලුම භාවනා කර්මස්ථානයන්හි මූලස්ථානයේ අරගන්නා වූ භාවනාව මේ ආනාපාන සති භාවනාවයි. එhmenan ඒ උතුම්ම භාවනා ක්‍රමය තමයි මේ දේශනා 100ක් පුරාවට මේ සියලු දෙනා වෙනුවෙන් දානය කරන්න කටයුතු කළේ. එhmenan මේ භාවනාව හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා එහෙම නැත්නම් තෙරුවන් සරණ ගිහිල්ලා සිල් මත පිහිටලා කළ යුතු භාවනාවක් කියන කාරණාව අපි සාකච්ඡා කරන්න යෙදුණා. අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු හැටියට සියලුම සත්වයාගේ සංසාරයේ සිවුම් කරලා කෙටි කරලා අරගෙන යම් තැනක දැක්කුවොත් මේ සංසාර ගමන මේ සසර ජීවිතයේ තියෙන්නේ මෙන්න මෙතනයි කියලා පෙන්වන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒක අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොතනද අපේ සංසාරේ තියෙන්නේ කියලා. සසර ඇති වෙන්නේ සසර නැති වෙන්නේ කොතනින්ද කියලා. ඒ වෙන කොහෙන්වත් නෙමෙයි. මෙන්න මේ නාස්පුඩුවේ අග. එහෙම නැත්නම් අපි හිතන හැටියට නාසයේ මුල. මෙතන තමයි සංසාරය ඇති වෙන්නේ. මෙතනින් තමයි සංසාරය නැති වෙන්නේ. එහෙමනම් මේ භාවනාව නාසිකාග්‍රයත් එක්ක සිදු කරන භාවනාවක්. ආස්වාස ප්‍රාස්වාස හුලං රැල්ලක් එක්ක කරන භාවනාවක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් හුලං රැල්ලකින් කොහොමද සසර ඇති වෙන්නේ කියලා. හුලං රැල්ලකින් කොහොමද සසර නැති වෙන්නේ කියලා. ඒක භාග්‍යතුන් වහන්සේම දැකපු ආශ්චර්යයක්. මේ හුලං රැල්ලෙන් සසර ඇති කරනවා කියලා කියන්නේ මේ ජීවිතේ පවත්වන්නේ මේ ආස්වාසේ ප්‍රාස්වාසයේ නිසා. යම් දවසක ඒක නැති වුණොත් එදාට මේ සංසාර ගමනේ එක නවාතැන්පලකින් අපි නික්ම යනවා. ඒ ආස්වාස් ප්‍රාස්වාස නතර වෙච්ච දවසක මේ ලෝකේ කෙනෙකුට තණ්හාවක් තියෙනවා නම් වැඩිම තණ්හාවක් තියෙන්නේ ජීවිතය සම්බන්ධයෙන්. ඒ තණ්හාව කොච්චරද කියන කාරණාව හොඳටම හොයාගන්න පුළුවන් මේ මොහොතේ ආස්වාස ප්‍රාස්වාස කරන එක ඔබ නතර කළොත්. ආස්වාස ප්‍රාස්වාස නොකර නතර කළොත් විනාඩියක් හමාරක් යනකොට ඔබේ කය තුල ඇති වෙන්න පටන් ගන්න වේදනාව ඒක ඔබට දරන්න බැරි වේදනාවක් බවට පත් වෙනවා. ඒ නිසා හිත ඇතුලේ විශාල තණ්හාවක් මෝදු වෙන්න පටන් ගන්නවා ආස්වාස කරන්න කියලා. එහෙම නැත්නම් ආස්වාස කරලා නම් නතර කරගත්තේ ඔය හුස්ම රැල්ල පිට කරන්න කියලා පුදුම තණ්හාවක් ඇති කරනවා. ඔය තණ්හාව තරම් තණ්හාවක් මේ ජීවිතේ වෙන කොහෙන්වත් අපිට ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ජීවිතේ පවතින්නේ මේ හුලං රැල්ලත් එක්ක. සදහටම සංසාරේ මේ කාරණාව නතර කරපු දවසට සදහටම සසර ගමන නතර වෙච්ච දවස බවට පත් වෙනවා. එහෙමනම් අපේ සසර ඉපදීමත් නැතිවීමත් මේ නාසිකාග්‍රේ මුල තියෙන නිසා සංසාරේ උතනින් පටන් ගන්නවා කියලාම දේශනා කරන්න පුළුවන්. එහෙනම් අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව හරියටම සම්පූර්ණ කරන්න බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව නිමා කරලා උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් සම්මා සම්බුද්ධත්වයේ ලබන බව සිහින පහක් දැකලා කරුණු කාරණා දැනගෙන නේරංජනා නදිය ගාවට වැඩම කරලා නේරංජනා නදියෙන් පැම් පහසු වෙලා නේරංජනා නදියේ එහා පැත්තට වඩිනකොට සොත්තිය කියන බමුණ දුන්න කුසතන මිටි 8ක් අරගෙන බෝධි මූලයට වැඩම කළා. ගයාවේ වැලි තලාවේ බෝධින් වහන්සේ 50 රේණක් පුසයි. හරියට ස්වර්ණ පීඨයක හිටවපු රිදී කඳක් වගේ. සුදු පාට බෝධින් වහන්සේ. සුදු වැලි තලාවේ තමයි මතුවලා තිබුණේ. මෙතන තමයි බෝධි මණ්ඩලයේ සෑම භාග්‍යතුන් වහන්සේ නමක්ම සම්මා සම්බුද්ධත්වයේ සඳහා වැඩම කළේම ඔතෙන්ට ওই බෝධි මණ්ඩලයේ කවදාවත් විශ්ව ධාතුවේ වෙනස් නොවන බවමයි භාග්‍යතුන් වහන්සේම අපිට දේශනා කරලා තියෙන්නේ. මෙතෙන්ට වැඩම කරලා මේ භාග්‍යතුන් වහන්සේ ආනාපාන සති භාවනාව පටන් ගන්න හැටි සහ අපිට ඒක පටන් ගන්න කියලා දේශනා කරපු හැටි සඳහන් කරන්නයි මම මේ කරුණු ටික ගොනු කරන්නේ. මෙතෙන්ට වැඩම කරපු භාග්‍යතුන් වහන්සේ බෝධින් වහන්සේ 3 වතාවක් ප්‍රදක්ෂිනා කළා. දකුණු පැත්තට 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා බෝධින් වහන්සේ ළඟ 14 රියන් වජ්‍රාසනය පැන නගිනවා. මේ ප්‍රදක්ෂිනා කරලා උන්වහන්සේ බලනවා වැඩ ඉන්න සුදුසු තැන කොතනද තියෙන්නේ කියලා.
ඒ නිසා සිව් දිශාවම බලනවා. උතුරු පැත්ත බලනකොට ලෝකෙ හෙල වෙනවා වගේ දැනෙනවා. දකුණු පැත්ත බලනකොටත් එහෙමයි. බටහිර පැත්ත බලනකොටත් එහෙමයි. නැගෙනහිර පැත්ත බලනකොට තමයි ලෝකේ ස්ථිරයි වගේ දැනෙන්නේ. හෙල වෙන බවක්, පැද්දෙන බවක් දැනෙන්නේ නැහැ. එහෙනම් තීරණය කරනවා බුද්ධත්වයේ සඳහා වාඩි වෙන්න සුදුසු නැගෙනහිර පැත්ත බලාගෙන. එහෙම තීරණය කරනකොට මෙතන තමයි 14 රියන් වජ්‍රාසනයේ පහළ වෙන්නේ. අපි මේ කාරණාව සාකච්ඡා කළා වජ්‍ර කියලා කියන්නේ දියමන්ති වලට කියලා. එහෙමනම් මේ පහළ වෙච්ච ආසනය හඳුන්වන්නේ වජ්‍රාසනය කියලා. නිකන් පස් ගොඩක් නෙමෙයි මාණික්‍යමය ආසනයක් තමයි මෙතන පහළ වෙන්නේ. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක්. උන්වහන්සේ මේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කර ඇවිල්ලා සාරාංශක කල්ප ලක්ෂයක් පෙරම් පිරුවේ මේ වජ්‍රාසනය වෙනුවෙන්. බුද්ධත්වයේ ලැබෙන්නේ නැහැ මේ වජ්‍රාසනයෙන් තොරව. මෙතන විතරමයි බුදු වෙන්න පුළුවන්. වෙන තැනක වාඩි වුණොත් බුද්ධත්වයේ වෙනුවෙන් බුද්ධත්වයේ ලබන්න වෙන්නේ විශ්ව ධාතුවම විනාශ වෙනවා. මෙතන විතරමයි බුද්ධත්වයේ ලබන්න පුළුවන් තැන. මහා කල්පයක් විනාශ වෙනකොට අන්තිමටම විනාශ වෙන තැන මහා කල්පයක් හට ගන්නකොට මුලින්ම හට ගන්න තැන මේ විශ්වයේ තියෙන අතිශයින් ශක්තිමත්ම තැන. එහෙනම් එතන තමයි බුද්ධත්වයේ ලබන්න පුළුවන්. එහෙම නැත්නම් සඳහන් කරනවා සම්මා සම්බුද්ධත්වයේ සඳහා ධ්‍යාන අභිඥා වලට බෝසතාණන් වහන්සේ සමවදින වේගය මේ මහ පෘථුවියටවත් දරන්න බෑ කියලා. ඒක දරා ගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ මෙතන. එහෙනම් සෑම ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන්ම පහළ වෙන වජ්‍රාසනය අදත් ඔය බෝධි මණ්ඩලයේ යට නැවත පිහිටලා තියෙනවා. ඊළඟ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධි මණ්ඩලයට වඩිනකොට එදාටත් ඔය වජ්‍රාසනය ඒ කාලේ හැටියට ඊට වඩා විශාලත්වයෙන් පැන නගිනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ආයු ධර්මයන්ගේ හැටියට පැන නගිනවා. එමනම් වජ්‍රාසනය අදත් එතන තියෙනවා. මේ වජ්‍රාසනය පහළ වුණාට පස්සේ වජ්‍රාසනයේ මත තනකොළ මිටියට අතුරනවා. අතුරලා උන්වහන්සේ වජ්‍රාසනයේ මත වැඩ ඉන්නකොට මාරයා කරදර කරනවා. ඉර බැහැලා යන්න කලින්ම මාරයාගේ කරදරෙන් උන්වහන්සේ මිදෙනවා. මාරයා පරාජය කරලා ඉර බැහැලා යන්න කලින්ම උන්වහන්සේ මේ වජ්‍රාසනයේ වාඩි වෙන්නේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන්මයි. ඒ සඳහා චතුරංග සමන්නාගත වීරිය උන්වහන්සේ එතනදී උපදවන්නේ. සඳහන් කරනවා තනකොළ ටික අතුරනකොට බෝසතාණන් වහන්සේ ඊශාන පැත්තේ ඉඳලා තමයි තනකොළ ටික වජ්‍රාසනයේ මත ඇතිරුවේ කියලා. ඉතින් 14 රියන් වජ්‍රාසනයේ පහළ වීමෙන් පසු ඒ ආසනයේ උඩ තනකොළ අතුරලා වාඩි වෙන්නේ සඳහන් කරනවා ත්‍රිසන්දි පල්ලංකය බැඳගෙන වාඩි වුණා කියලා. මොකද්ද මේ ත්‍රිසන්දි පල්ලංකය කියලා කියන්නේ? ත්‍රිකෝණේ කෝණ තුනක ආකාරයෙන් ත්‍රිසන්දි පල්ලංකයෙන් වාඩි වුණා. කෝණ තුනක් හැදෙනවා. එහෙනම් ඒ කියන්නේ අපි භාවනාවට වාඩි වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු බද්ධ පරියංකය. බද්ධ පරියංකයෙන් වාඩි වුණාම කෝණ තුනක් හැදෙනවා. ඒ නිසා මෙතන කියනවා ත්‍රිසන්දි පල්ලංකය කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ වැඩි හිටියේ ඒ ත්‍රිසන්දි පල්ලංකයෙන්මයි. සඳහන් කරනවා රිදී කඳක් වගේ බෝධීන් වහන්සේට පිට තියලා බෝසතාණන් වහන්සේ මෙතන වාඩි වෙනකොට චතුරංග සමන්නාගත වීරිය සහිතව මාගේ ශරීරයේ ලේමස් ඇටනහර වේලිලා ගියත් සම්මා සම්බුද්ධත්වයේ නොලබා මෙතනින් නැගිටින්නේ නැහැ කියන උතුම් අදිෂ්ඨානයෙන්මයි භාග්‍යතුන් වහන්සේ එතන වැඩ ඉන්නේ. එහෙමනම් ඒ වෙලාවේ මේ බෝධීන් වහන්සේගේ පත්‍ර සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට ඉහළින් හරියට මණික් කුඩයක් ඉහළුවා වගේ කියලා. බෝසතාණන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ චීවරයේ පුරාවට බෝධි අංකුර පතිත වෙනවා. හරියට මුතු වැස්සක් වහිනවා වගේ. ඒ වෙලාවක උන්වහන්සේ ඉස්සල්ලාම සමවදින්නේ මෛත්‍රී කර්මස්ථානයේට. ආනාපාන සතියේට ඉස්සල්ලාම සමවදිනවා නෙමෙයි මෛත්‍රී කර්මස්ථානයේට තමයි ඉස්සල්ලාම සමවදින්නේ. ඒ නිසා සඳහන් කරනවා ප්‍රථම යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගත්ත කියලා. ප්‍රථම යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවලා දෙවන යාමේදී දිබ්බ චක්කු පිරිසිදු කරලා දිව්‍යමය ඇස පිරිසිදු කරලා ලෝකයේ දකින්න පුළුවන් විදිහට සියලුම බෝසත්වරුන් අලුයම් කාලයේ පටිච්ච සමුප්පාද ඥානයට බැස ගන්නවා කියලා සඳහන් කරනවා. එතකොට පටිච්ච සමුප්පාද ඥානයට බැහැගන්නේ අලියම් කාලේ. මුලින්ම
පුබ්බේ නිවාසානුස්සති උපදවනවා. ඊට පස්සේ දිබ්බ චක්කු පිරිසිදු කරගෙන අලුයම් කාලයේ පටිච්ච සමුප්පාදයට බැස ගන්නවා. ආනාපාන චතුර්ථ ධානයේ උපදවලා එය පාදක කරගෙන විදර්ශනා වඩනවා කියලා සඳහන් කරනවා. ආනාපාන සතිය වඩනවා චතුර්ථ ධානයේ දක්වා. එතකොට මෙතන අපි විස්තර කරන්නේ නැතුව යන කොටසක් තියෙනවා. මුලින්ම මෛත්‍රී කර්මස්ථානයේට සමවැදිලා අන්තිමට තමයි ආනාපාන සති කර්මස්ථානයේට බෝසතාණන් වහන්සේ සමවදින්නේ. ඒ අලුයම් කාලේ. ඉතින් උන්වහන්සේ ඊටාම ඉක්මනට චතුර්ථ ධානයේට සමවැදිලා එතනදී විදර්ශනා වඩනවා. චතුර්ථ ධානයෙන් ඊළඟට විදර්ශනා වඩලා සඳහන් කරනවා ඒ තුලින් ලැබූ හතරවන මාර්ගයේ සියලුම කෙලෙස් කපලා. එතකොට චතුර්ථ ධානයෙන් විදර්ශනා වඩාගෙන යනකොට ලැබුණ හතරවෙනි මාර්ගයෙන් සහ ඵලයෙන් හතරවෙනි මාර්ගයෙන් ඵලයෙන් කියලා කිව්වේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. රහත් භාවයට පත් වෙලා බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා සියලුම කෙලෙස් කපලා මේ ਸਰවඥතා ඥානය මුදුන්පත් කරගත්ත කියලා. එතකොට ਸਰවඥතා ඥානය මුදුන්පත් කරගන්න වඩාපු භාවනාව ආනාපාන සති භාවනාවයි. මේ ආනාපාන සති භාවනාව නොවඩා සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්න කවදාවත්ම බෑ. එහෙනම් ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් වඩන එකම භාවනාව බවට පත් වෙන්නේ ආනාපාන සති භාවනාව. එතකොට මේ භාවනාව කරන්න සූදානම් වෙන අපි අවබෝධ කරගත යුතු සුවිශේෂී කාරණාවක් තියෙනවා. බෝසතාණන් වහන්සේ අන්තිමටම වැඩූ භාවනාව අපි මුලින්ම වඩන්න ලෑස්ති වෙන භාවනාව. එහෙනම් ඒක සාමාන්‍යයෙන් එසේ මෙසේ පහසු කාර්යයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා මනාව වූ අවබෝධයක්, මනාව වූ දැනුමක්, අප්‍රමාණ ශ්‍රද්ධාවක්, කර්මස්ථානයේ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතුවම මේ භාවනාවට එළඹිය යුතු බව ඒ කාරණාවෙන්ම අපි අවබෝධ කරගත යුතුයි. ඒ නිසා සඳහන් කරනවා මේ ප්‍රඥාවේ කෘත්‍ය හරියටම තේරුම් ගන්න ඕනේ කියලා. සම්මා සම්බුද්ධත්වයේ ගාවට උන්වහන්සේ ආවේ ප්‍රඥාවේ අග්‍රඵලයේ හැටියට. එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ අනික් සියල්ල පසෙක තියලා එතෙන්ට එකපාරම යන්න. ඒ නිසා බෝසතාණන් වහන්සේ ආපු ගමන ගැන කල්පනා කරලා අපි මේ භාවනාව තුළ මන්දෝත්සාහී නොවිය යුතුයි. අපිට ඒක එකපාර සම්පූර්ණ කරගන්න බැරි වෙන්න පුළුවන්. කොහොමත් එකපාර සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නෙම නැහැ. සංසාරේ භාවනා වඩලා ප්‍රගුණ කරලා මනාව පුරුද්දක් තිබුණොත් සමහර ලාට කෙනෙකුට ඊටාම පහසුවෙන් මේ භාවනාව සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්කම තියෙයි. එහෙම නැතිනම් ඒ පහසුකම අපිට එන්නේ නැහැ. ඒ නිසා දවස් 2ක් 3ක් 4ක් 5ක් උත්සාහ කරන්න වෙයි. සමහර වෙලාවට තමන්ගේ හිත යන්තමට නිමිත්තට අරමුණු කරන්න. යන්තමට නාසිකාග්‍රේ තියාගෙන නිමිත්ත අරමුණු කරන්නත් සමහරලාට දවස් 4ක් 5ක් වෑයම් කරන්න වෙයි. යටත් පිරිසෙන් පැය භාගවත් උත්සාහ කරලා. එහෙම නැත්නම් නිමිත්ත අරමුණු කරගන්නම තව කෙනෙකුට මාස ගාණක් යන්නත් පුළුවන්. නමුත් ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. බෝසතාණන් වහන්සේ අන්තිමට කළ භාවනාවයි මම මුලින්ම කරන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා මට ඒකේ තරම් පහසු නෑ. නමුත් අපහසු නෑ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම්, බැරි නෑ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම්, උත්සාහ කෙරුවොත්, වීරිය වැඩුවොත් මට මේක බැරි නෑමයි කියන ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ටිකක් කරලා අතහරින්න නැතුව ශ්‍රද්ධාවෙන්ම වෑයම් කරන්නමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව හරියටම කර්මස්ථානයට අනුවම සම්පූර්ණ කරන්න කියලා. කර්මස්ථානයට අනුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක හරියටම සම්පූර්ණ කරන්න නම් ඉද භික්කවේ අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. හරියටම සම්පූර්ණ කරන්න නම් වනාන්තරයක, අරඤ්‍යයක, රුක්කමූලයක, ශූන්‍යාගාරයක, ඒ කියන්නේ මිනිසුන්ගෙන් තොර නිදහස් තැනක මේ භාවනාව වඩන්න හරීම පහසුයි කියලා. එහෙමනම් අපිට ටිකක් නිදහස් බව නිසා හිත එක කරගන්න පහසුවක් තියෙන්න පුළුවන්. හොඳම පහසු තැන තමයි අරඤ්‍ය, රුක්කමූල, ශුඤ්ඤාගාර කියලා සඳහන් කරලා තියෙන්නේ. නිසීදති පල්ලංකං ආභුජිත්වා. එහෙම සඳහන් කරනවා හිඳගෙන හිඳී පළඟක් බැඳගෙන. මේ සඳහන් කරන්නේ කර්මස්ථානයේ පළවෙනි කොටස.
නිසීදති පල්ලංකං ආභුජිත්වා. භාවනාව කරන්න සූදානම් වෙන කෙනා. හිඳී පළඟක් බැඳගෙන. එහෙනම් පළඟක් බැඳගෙන ඉන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ භාවනාව අපි කැමති ඉරියව්වකින් කරන්න බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කළේ නැහැ කියලා. ඒකයි මේ සඳහන් කරන්නේ නිසීදති පල්ලංකං ආභුජිත්වා. එතන කියලා නැහැ. තම තමන්ට අමාරු නම් ඒ විදිහට ඉන්න කැමති විදිහක් අනුගමනය කළාට කමක් නැහැ කියලා මෙතන කියන්නේ නැහැ. එහෙම කමක් නැත්තම් ඒ කාරණාව වෙනම අට කතාවෙ හරි පැහැදිලි කරලා තියෙනවා. නමුත් එහෙමවත් කිසිම තැනක අපිට කැමති විදිහට මේ භාවනාව කරන්න පුළුවන් කියලා දේශනා කරලා නැහැ. කර්මස්ථානයේ සඳහන් කරනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා. හිඳගෙන හිඳි පළඟක් බැඳගෙන. ඒ නිසා සඳහන් කරනවා පිරිමියට නම් බද්ධාසනය. කාන්තාවන්ට නම් අර්ධ බද්ධාසනය. පිරිමියට පර්යංකය, කාන්තාවන්ට අර්ධ පර්යංකය. එතකොට බික්කුණී කන්දකේ පැහැදිලි කරනවා කාන්තාවන්ට බද්ධ පර්යංකය බැරිද කියලා. එතන දේශනා කරනවා කාන්තාවන්ට බද්ධ පර්යංකය මේ භාවනාව සඳහා හරියන්නේම නැහැ කියලා. එහෙනම් උත්සාහ කරනවා නම් උත්සාහ කළ යුත්තේම අර්ධ පර්යංකයමයි. ඒ අර්ධ පර්යංකයෙන් තොරව උත්සාහ කරනවා නම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් එතන තියෙනවා. උන්වහන්සේ එහෙම එපා කීවා නම් මට එහෙම කමක් නැහැ කියලා හිතෙනවා නම් මම භාග්‍යතුන් වහන්සේට වඩා දැනුම තියෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මා නොදන්නේ මේ කියන කාරණාවෙන් අපි නිකම්ම එළියට යනවා. ඒ නිසා පිරිමි අයට බද්ධ පර්යංකය ස්ත්‍රීන්ට අනිවාර්යයෙන්ම අර්ධ පර්යංකය කියලා දේශනා කරලම තියෙනවා. ඊළඟට සඳහන් කරනවා උජුං කායං පළඟක් බැඳගෙන ඉඳගෙන උජුං කායං ඊළඟට තමන්ගේ කය ඍජු කරන්න කියලා. කය ඍජු කරන්න කියලා කියහම එතන විශේෂයෙන් පැහැදිලි කරනවා මේ බිත්තියකට වාගේ ගහකට වාගේ හේතු වෙලා පිට කෙලින් කරන එක ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. එහෙම වුණොත් අපිට වැඩි වෙලාවක් ඉන්න බැරුව යනවා. වේදනාවක් එන්න පටන් ගන්නවා. එහෙනම් කය ඍජු කරන්න කියලා කියන්නේ අපි පාද දෙක ලං කරලා සීරුවෙන් හිටගත්තාම යම් ආකාරයකින්ද අපේ පිට පිහිටලා තියෙන. අපි සීරුවෙන් හිටගත්තා කියන්නේ කෙලින් හිටගෙන ඉන්නවා. එතකොට අපේ පිට පිහිටන්නේ කොහොමද? ස්වාභාවිකවම කොඳුයට පෙළේ තියෙන නැම්මවල් සහිතව තමයි අපි කෙලින් ඉන්නේ. එහෙනම් මෙතන උජුං කායං කය ඍජු කරන්න කියලා කීවට මේ ස්වභාවිකවම තියෙන පිහිටීම වෙනස් කරන්න කියලා දේශනා කරලා නැහැ. එහෙනම් කය ඍජු කරන්න කියලා කියේ ඒ විදිහට. ඊළඟට සඳහන් කරනවා නිකට කෙලින් තියාගන්න කියලා. සමහර කෙනෙක් බිම් බලාගෙන ලෑස්ති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට භාවනාව කරගෙන යනකොට බිම් බැලෙන්න පුළුවන්. සමහර කෙනෙක් ක්‍රමක්‍රමයෙන් භාවනා කරගෙන යනකොට ටිකක් මූණ උඩට හැරෙන්න පුළුවන්. එහෙම දේශනා කරන්නේ නෑ. විශේෂයෙන් දේශනා කරනවා කය ඍජු කරගෙන නිකට කෙලින් තියාගන්න කියලා. ඒ කියන්නේ අපේ ඇහැ යම් තාක් දුරට පේන මට්ටමේ ඇහි පෙනුම නවත්තගත්තාම මූණ කෙලින් වෙලා තියෙනවා. ඒ විදිහට නිකට කෙලින් තියාගන්න ඕනේ. මේ හරියටම මේ භාවනාව දියුණු වෙන හැටි දේශනා කරලා තියෙන ක්‍රමය. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඊළඟට සඳහන් කරනවා ඉඳගෙන ටික වෙලාවක් ඉඳලා. සඳහන් කරනවා තණ්හාවේ හැටියට එකපාරම වාඩි වෙච්ච ගමන්ම භාවනා කරනවට වඩා ඉස්සෙල්ලා නිකන් වාඩි වෙනවා. වාඩි වෙලා ටිකක් වෙලා ඉන්නවා. ඊට පස්සේ ආසනය හදා ගන්නවා. ආසනය හදාගෙනත් භාවනාවට එළඹෙන්නේ නැහැ. තමන්ගේ ආසනේ හරි විදිහට හදාගෙන බලනවා කොන්ද කෙලින් කරගෙන නිකට කෙලින් තියාගෙන ටික වෙලාවක් ඒ ආසනේ ඉන්නවා. තාම භාවනා කරන්නේ නැහැ. එහෙම විනාඩි 5ක් 4-5ක් ඉන්නකොට අපිට දැනෙනවා කයේ වේදනාවල් ඇති වෙන තැන්. පාදයේ කොහෙන් හරි හිර වෙලා නම්, ලේ ගමන හිර වෙලා නම් හිරි වැටිගෙන එන ගතියක්, වැඩි වේදනාවක් දැනෙන ගතියක් අපිට දැනෙන්න පටන් ගන්නවා. ආසනෙත් හරියටම සමතුලිත වෙලා නැත්තම් අපි එක පැත්තකට චුට්ටක් ඇලවෙලා නම් කොන්දේ වේදනාවක් එන්න පටන් ගන්නවා. ආන් ඒ වේදනාවල් එනවද කියලා ටික වෙලාවක් බලන්න ඕන. එහෙම නැත්තම් භාවනාවට අවතීර්ණ වෙලා ආය වේදනාවක් ඇවිල්ලා එහාට මෙහාට පාදේ හෝ යන්තම් හෙලෙව්වා කියලා කියන්නේ අරමුණ බිඳෙනවා කියන එකයි. ඊට පස්සේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා ටික වෙලාවක් වාඩි වෙලා බලන්න ඕනේ. හරිද මේ ඉන්න ක්‍රමයේ වේදනාවල් දැනෙනවද කියලා.
එහෙම නැත්තම් නිසීදති පල්ලංකං ආභුජිත්වා කියන එක හදාගෙන රිදෙන තැන් තියෙනවා නම් ඒ තැන් වෙනස් කරගෙන ඊළඟට සඳහන් කරනවා කය ඍජු කරගෙන මේ භාවනාවට එළඹෙන්න කියලා. කොයි විදිහටද? ඉදිරිය බලාගෙන යමු වෙන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහැ යන්තම් ළඟමත් නැතුව, ඊටාම දුරත් නැතුව මධ්‍යම ප්‍රමාණයේ පේන මට්ටමකට අරමුණු කරගන්නවා ඇහැ. එහෙම අරමුණු කරාම තමයි නිකට කෙලින් වෙන්නේ. ඈතට බැලුවොත් සමහරලාට නිකට ඉස්සෙන්න පුළුවන්, ළඟ බැලුවොත් නිකට පාත් වෙන්න පුළුවන්. ඒ නිසා මධ්‍යම ප්‍රමාණයෙන් බලාගෙන ඒ විදිහට ඇහැ තියාගෙනම එහෙමම ඇහැ පියාගන්න කියලා කියන්නේ. ඊට පස්සේ ඒක වෙනස් කරන්න බෑ. ඊට පස්සේ දිව හරියටම දත් අතර හිර කරලා, දත් ඇන්දට ලං කරලා හිර කරලා තියාගන්න ඕනේ. යන්තම්වත් දිව හෙලවුනොත් කෙලවුනන්න පටන් ගන්නවා. කෙලිනුවොත් ඒක ගිලින්නම වෙනවා. එහෙම වුණොත් භාවනාව සාර්ථක වෙන්නේ නෑ. භාවනාවට යෙදිලා නම් එහෙම වුණොත් සාර්ථක වෙන්නේ නෑ. ඒ නිසා දිව හොලවන්න නැතුව තියාගෙන දිව ගැන කල්පනා නොකර ඉන්න ඕනේ. සමහර වෙලාවට අපිට කෙනෙක් කෙලගිරින හඬ ළඟ ඉන්න කෙනාට ඇහෙනවා. එහෙමනම් එයාගේ භාවනාව සාර්ථක වෙන්නේ නෑ. භාවනාව කරගෙන යන පිටිපස්සට ඇලවෙලා නම් ඒත් එයාට භාවනාව හරියට වෙන්නේ නැහැ. එහෙම නැත්නම් බිම් බලාගෙන නම් හිස හොඳටම පාත් වෙලා නම් ඒත් ආනාපාන සතිය නම් වැඩෙනවා නෙමෙයි. එහෙනම් මේ සියලුම කාරණාවල් පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. කෙනෙක් භාවනා කරන ශාලාවකට ගිහිල්ලා බලාගෙන හිටියොත් හරියටම භාවනා කරන්නේ කවුරු අතින්ද මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන හැටියට මේ අය අතින් මේ හරියටම වැඩෙනවද නැද්ද කියන කාරණාව බලාගෙන ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා එහෙම හරියටම මේ භාවනා කර්මස්ථානයේට එළවෙන්න කියලා දේශනා කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ නහය අග සමහර වෙලාවට උත්සාහ කළාට එකපාර වැටහෙන එකක් නැහැ. අපිට හොයාගන්න බැරි වෙයි. දැන් අපි නිමිත්තක් ගැන කතා කරලා තියෙනවානේ මේ භාවනා ක්‍රමය තුල. නාසයේ පුරාම ආශ්වාස ගැටෙන තැන නිමිත්ත කියලා සඳහන් කරලා නැහැ. එහෙනම් ආශ්වාස ප්‍රාශ්වාස වැඩියෙන් ගැටෙන තැන ඔය නාසිකාග්‍රේ කොහේ හරි තියෙනවා. එතන හොයන්න ඕනේ. ඉතින් වැඩි දෙනෙකුගේ නාසිකාග්‍රේ තමයි හේතු වෙන්නේ. ඊටාම සුළු පිරිසකගේ උඩුතොලේ අග ඒක අරමුණු වෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කළා දිග නහයක් තියෙනවා නම් නාසිකාග්‍රය, කොට නහයක් තියෙනවා නම් සමහරට උඩුතොලේ අග නිමිත්ත පහළ වෙනවා කියලා. එහෙනම් ඉස්සරලා මේ නිමිත්ත හොයන්නත් ඕනේ. හුස්ම ගත්තට නිමිත්ත හොයාගන්න බැරි නම් උපදේශයක් දෙනවා ආචාර්යවරු. හුස්ම ගන්නේ නැතුව ඉන්න කියලා. එතකොට හුස්ම ගන්නේ නැතුව ඉන්නකොට නාසයට මොකවත්ම දැනෙන්නේ නැහනේ. එතකොට දැන් මුකුත් දැනෙන්නේ නැහැ නාසයට. නමුත් ඊළඟට හුස්ම ගැනීමේ අවශ්‍යතාවය ඇති වෙලා ආශ්වාස කරනකොට දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන තැන එහෙම අවස්ථා කීපයක් නතර කර හරි දැනෙන තැන හොයනකොට වැඩියෙන්ම දැනුනේ කොතනද කියලා අරමුණු වෙනවා. නිමිත්ත පහළ වෙන තැන. එහෙනම් එතන හරියටම අරමුණු කරලා මේ භාවනා කර්මස්ථානයේට එළඹෙන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්තුනි සඳහන් කරනවා මේ භාවනාව කරන්න භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන හැටි ඒ දේශනා කරපු ආසනය මේකට යොදා ගන්න කියලා. ඒ විදිහටම කය ඍජු කරගන්න කියලා. ඒ විදිහටම ඉදිරිය බලා ගන්න කියලා. මේ කර්මස්ථානයෙන් එළියට යන්න එපා කියලාම සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා සෝ සතෝව අස්ස සති. සෝ සතෝව පස්ස සති. ඒ භික්ෂුව සිහියෙන්ම ආස්වාස කරයි, සිහියෙන්ම ප්‍රාස්වාස කරයි. මේ විදිහට ආසනය හරියටම හදාගෙන ඊටාම සිහියෙන් තමන්ගේ නිමිත්ත අරමුණු කරලා ආස්වාස කරන්නත්, නිමිත්ත අරමුණු කරලා ප්‍රාස්වාස කරන්නත් දේශනා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා මේ ආස්වාස ප්‍රාස්වාස කරන කෙනා දොරටුපාලයක් වගේ විය යුතුයි කියලා. මේ වචනේ නම් අපි දේශනාව පුරාම කතා කරපු වචනයක්. දොරටුපාලයක් වගේ. ආස්වාසයත් එක්ක ඇතුළට යන්න ගියොත් ඒකත් සාර්ථක නැහැ. ආස්වාසයත් එක්ක හිත එළියට යන්න ගියොත් ඒකත් සාර්ථක නැහැ. එහෙනම් දොරටුපාලය වෙන්නේ හිත. කොතනද තියන්නේ? නිමිත්ත ළඟ. නිමිත්ත කොතනද තියෙන්නේ? නාසිකාග්‍රේ අග. එළියේ තියෙන ආස්වාස දිහා බලන්නෙත් නැහැ. නාසිකාග්‍රේ ගැටෙන අය දිහා බලනවා. ඇතුළට යන අය දිහා බලන්නෙත් නැහැ. ඇතුළේ ඉඳලා එළියට එන අය ගැන කල්පනා කරන්නෙත් නැහැ. නාසිකාග්‍රේ ඒගොල්ලෝ ගැටෙනකොට එතන බලා ගන්නවා.
පිට වෙලා යන අය දිහා බලන්නෙත් නැහැ. එහෙනම් දොරටුපාලියෙක් වගේ එතන නතර වෙලා හරියටම නිමිත්ත තුල විතරක් අරමුණ සිහිය තියාගන්න කියලා දේශනා කළා. එහෙම වුණොත් තමයි හිත ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් චින්තාමය ක්‍රමයක් වෙනවා. හිත වැඩෙන්නේ නැතුව යනවා. ඒ නිසා සඳහන් කරනවා සියලු ආර්ය සත්පුරුෂයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන්න කියලා. භාවනාව පටන් ගන්න කලින්. දැන් මේ සියලු දෙනාම භාවනා කරන අය දන්නවා භාවනාව පටන් ගන්න කලින් අපි පූර්ව කෘත්‍යයක් කරනවා කියලා. ඒ භාවනා පූර්ව කෘත්‍යයේදී අපිට සියලුම ආර්යයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන්න සිද්ධ වෙනවා. සියලුම සත්පුරුෂයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන්න සිද්ධ වෙනවා. සියලුම ශාසන ආරක්ෂකයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන්න සිද්ධ වෙනවා. මොකද සියලුම ආර්යයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන්නේ සංසාරේ පුරා අපි අතරින් සිද්ධ වෙච්ච ආර්ය අපවාද තියෙන්න පුළුවන්. නොදන්නාකම නිසා සමාව ගන්න බැරි වෙන්නත් ඇති. සමාව ගන්න බැරි වුණා නම් අපිට මේ උතුම් මාර්ගය හොයාගෙන යන්න ඒක ලොකු බාධාවක් බවට පත් වෙනවා. මේ භවයේ නෙමේ පෙර ඈත භවයක හරි ආර්යයන් වහන්සේ නමකට අපෙන් යම් හානියක් කරදරයක් වෙලා තියෙනවා නම් අන් ඒ නිසා ඒ සමාව ඉල්ලන එක ඊටාම වටිනවා. ඒක භාග්‍යතුන් වහන්සේම දේශනා කරන ක්‍රමයක්. ඉතින් ඒක ස්වාමින් වහන්සේ නමක් සෝවාන් වෙච්ච ස්වාමින් වහන්සේ නමක් රහතන් වහන්සේ නමකට පුංචි විහිළුවක් කරලා සිද්ධ වෙච්ච ආර්ය අපවාදයක ඵලය කොච්චරද කියන කාරණාව අපි සාකච්ඡා කළා. පිණ්ඩපාත වැඩලා දානේ ලබාගෙන වඩින ගමන් රහතන් වහන්සේ ගහක් මුල දානේ වැළඳුවා. සෝවාන් වෙච්ච තරුණ ස්වාමින් වහන්සේ පොඩි සමච්චලයක් කෙරුවා. පන්සලට යනකම්වත් ඉවසන්න බෑ වාගේ කියලා. නමුත් පස්සේ රහතන් වහන්සේ හවස භික්ෂුන් වහන්සේලාගෙන් විමසලා බැලුවා ඒ භික්ෂුව ඉන්නවද කියලා. ඉන්නවනම් එන්න කියන්න කිව්වා. ආවට පස්සේ ඇහුවා ආයෂ්මතුනි මේ ශාසනය මොකක් හරි ඵලයක් ලැබලා තියෙනවද කියලා. ඒ වෙලාවේ සඳහන් කළ අවසරයි ස්වාමීනි මං සෝවාන් වෙලා ඉන්නේ කියලා. එහෙනම් ඊතුරු මාර්ග තුන සඳහා උත්සාහ කරන්න එපා කියලායි දේශනා කරලා තිබුණේ. ඒ වෙලාවේ තමයි තේරුම් ගත්තේ මං උදේ කියාපු වචනේටයි මේ උත්තරය දුන්නේ මේ රහතන් වහන්සේ නමක් කියලා. වහාම මේ වෙලාවෙම වැඳ වැටිලා සමාව ගත්තා. එහෙම නැත්නම් ඊතුරු මාර්ග තුනට උන්වහන්සේ උත්සාහ කළාට ඵලයක් වෙන්නේ නැහැ. එහෙනම් ආර්ය අපවාදයේ කියන එකේ තරම්ම මේ කාරණාවේ සඳහා බලපාන නිසා සංසාරේ එහෙම වෙන්න ඇති. අපිත් මේ ආර්යයන් වහන්සේලා කියලා නොදැන ඉන්න ඇති. ඒ නිසා සියලු ආර්යයන් වහන්සේලාගෙන් විශේෂයෙන් සමාව ඉල්ලන එක වටිනවා. සත්පුරුෂයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන එක වටිනවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන එකත් වටිනවා. මොකද මේ ශාසනයටත් අපි අතින් අතීතේ හරි හානි වෙන්න ඇති. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අපි අතින් හානි වෙන්න ඇති. බුද්ධ වචනයට හානි වෙන්න ඇති. ඒ නිසා ශාසනය ආරක්ෂා කරන උත්තමයන් වහන්සේලාගෙන් සමාව ගන්න එක හරි වටිනවා. මේ සියලු දෙනාගෙන් භාවනා පූර්ව කෘත්‍ය හරහා සමාව ඉල්ලගෙන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට නැවත වතාවක් වන්දනා කරලා. භාග්‍යතුන් ආසනේ වාඩි වෙලා නම් භාග්‍යතුන් වහන්සේට හිතින් නැවත වතාවක් වන්දනාමාන කරලා භාග්‍යතුන් වහන්සේගෙන් කර්මස්ථානයේ ආයාචනා කරමින් අපි කර්මස්ථානයේ දන්නවා. අපිට කර්මස්ථානයේ කියලා දුන්න ආචාර්යවරයෙකුත් ඉන්නවා. නමුත් මේ වෙලාවේ ඒ තමන් දන්න කර්මස්ථානයේ ලෞතුරා බුදු පියාණන් වහන්සේගෙන්ම ආයාචනා කරනවා. ස්වාමීනි මේ භයානක වූ සංසාර සාගරයෙන් එතරට යන්න ඔබ වහන්සේ දේශනා කරපු උතුම් ධර්ම මාර්ගයේ අනුගමනය කරන්න මට භාග්‍යතුන් වහන්සේම මේ කර්මස්ථානයේ දානය කරනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන්ම කර්මස්ථානයේ ඉල්ල ගන්නවා කියන හැඟීමෙන් යුක්තවම භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරමින් වදාළ පරිදි කර්මස්ථානයේ සාර්ථක වේවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම මටේ කර්මස්ථානයේ එසේම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන භාවනාවට ආරම්භ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒක තමයි සාර්ථකම ක්‍රමයේ මේ භාවනාව වඩ아가න යන්නේ. ඉතින් මේ කාරණාව මේ පැහැදිලි කරන්න යෙදුනේ බොහොම කෙටියෙන්. ඒ නිසා මේ කාරණාව සාර්ථක වෙන්න නම් බොහෝ වඩන්න කියලායි සඳහන් කරේ. අපි මුලින් සිහිපත් කළා බොහොම වඩන්න කියලා සිහිපත් කළා කියලා. බොහොම වඩන්න කියලා සිහිපත් කළේ මුලින් සඳහන් කළා වගේ දවසින් දෙකෙන් තුනෙන් හතරෙන් මාසෙන් හමාරෙන් අත්හරින්න නෙමෙයි ක්‍රමයෙන් මේක වඩාගෙන යනකොට මේ හිත ටික ටික දමනය වෙන්න පටන් ගන්නවා. ඉපදිච්ච දවසේ ඉඳලා භාවනාවට වාඩි වෙන දවස වෙනකම්ම කවදාවත්ම භාවනා කරලා නැත්තම්
එකපාරම භාවනා කරන්න ගියා කියලා ඒක හරියන්නේ හරියට හිත උපමා කරුවේ කොතෙන්ටද? කුළු මීවෙකුට. කැලෑවෙන් අල්ලගත්ත කුළු මීවෙක් මිනිස් ආශ්‍රයේ කවදාවත්ම ඉඳලා නැහැ. මිනිස්සු අතර ඉන්න ගවයෙක් නම් කඹේ අරන් යනකොටත් සමහරට බලාගෙන ඉන්නවා. නමුත් කුළු මීමෙක් අපි දැක්ක සේයාව දැකපු මානින් පැනලා දුවනවා. අපේ හිතත් ඒ වගේ එක මොහොතක් එක තැන තියාගන්න පුළුවන් කමක් නැහැ. ඔහොම වාඩි වෙලා ඉන්නකොට ඒක තේරෙන්නේ නැහැ. උත්සාහ කරන්න එක මොහොතක ඉතිපිසෝ භගවා අරහං කියන මේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ පාඨය පාලි භාෂාවෙන් මේ ගුණ නමේ සජ්ජායනා කරන්න අපිට විනාඩියක්වත් යන්නේ නැහැ. තප්පර ගානක් යන්නේ. නමුත් ගුණ පාඨය කියන්නේ අරමුණු කරනකොට අරමුණු කරන්න පුළුවන් නම් මේ ගුණ නමේ කියලා ඉවර වෙනකම්ම මං ඒ අරමුණේම සිහිය තියාගෙන ඉන්නවා කියලා. එහෙම අරමුණු කරලා කියන්න ගත්තොත් ඔබටම වැටහෙන්න පටන් ගනී තප්පර ගානක් ඇතුළත මගේ හිත කීපාරක් එළියට ගියාද කියලා. ආන් එතකොටයි වැටහෙන්න පටන් ගන්නෙ මේ හිත මොන තරම් අකීකරුද කියලා. කුළු මීවෙකුට උපමා කළේ ඒ නිසාමයි. නවත්ත ගන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. හැබැයි කොහොම හරි කුළු මීව අල්ලගත්තොත් අල්ලගෙන බොහොම ශක්තිමත් කණුවක යට ගහනවා. අපි ඒ කාරණාව සාකච්ඡා කළා. එයා ඇදලා දඟලලා දුවලා කණුව වටේට කැරකිලා වෙහෙසිලා අන්තිමට කණුව මුලට ඇවිල්ලා නිදා ගන්නවා වෙන කරන්නම දෙයක් නැති හින්දා. එහෙමනම් භාවනාව වඩන පුද්ගලයාත් මේ හිතත් එක්ක ඒ වාගේ ලොකු අරගලයක් කරන්නම වෙනවා. පුංචි අරගලයකින් ඒක සාර්ථක වෙනවා කියලා කවදාවත් හිතන්න එපා. දැනටමත් දීර්ඝව භාවනා වඩන අය මේ පිරිස අතර ඇති. ඒ අයට මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. මේ හිත দমনය කරගන්නවා කියන එක මොන තරම් අමාරුද කියලා. හැබැයි බැරි නෑ. උත්සාහය පමණයි ඒකට අවශ්‍ය. ආන්ගේ උත්සාහයෙන් වීරිය වඩාගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් හිත එකඟ වෙන්න පටන් ගන්නවා. ඒ කාරණාවයි මුලින් සඳහන් කළේ හරියටම ඕක සම්පූර්ණ කරගන්න නම් මේ ආරණ්‍යයක් රුක්ක මූලයක් ශූන්‍යාගාරයක් ඊටාම උපකාරී වෙනවා මේ භාවනාව වඩන්න. ඒ නිසා මුලින්ම මේ කාරණාව අවබෝධ කරගන්න තේරුම් ගන්න සමහර වෙලාවට බැරි වෙයි. ඒ නිසා හරියටම කරන්න නම් හරියටම තැන හොයාගෙන හරියටම කර්මස්ථානයේ පිහිටලා තිසරණ සරණ ගිහිල්ලා මනාව සිල් මත පිහිටලා මේ භාවනාවට එළඹෙන්න කියන එකයි දේශනා කරලා තියෙන්නේ. ඒ මූලිකම කර්මස්ථානයේ ස්වභාවය. එහෙනම් මූලිකම කර්මස්ථානයේ තමයි සිහියෙන් ආස්වාස කිරීම සහ සිහියෙන් ප්‍රාස්වාස කිරීම. ඒ කාරණාවමයි මූලික කරුණ. ඉස්සරලාම උත්සාහ කළ යුත්තේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි ළඟ මනා වූ සිහිය පවත්වාගෙන කටයුතු කරන්න. එනම් මේ භාවනා කර්මස්ථානයේ පිළිබඳව කරුණු කාරණා බොහොමයක් මේ දේශනා ගණනාව තුළ සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ සඳහා අවශ්‍ය පරිවාර සූත්‍ර වලින් ගත්ත බොහෝ කරුණුද සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ නිසා භාවනා කර්මස්ථානයේ විතරක් නෙමෙයි අපි සාකච්ඡා කළේ තවත් බුදුරජාණන් වහන්සේ භාවනාව පිළිබඳව දේශනා කරලා තියෙන බොහෝ සූත්‍ර වලින් කරුණු මේ දේශනාව පුරා සාකච්ඡා කරන්නට යෙදුණා. එහෙනම් ඒ කරුණු ඔක්කොගෙම මේ වෙනකොට මේ සද්ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා ඔබ සියලු දෙනාම හොඳට පොහසත්. ඒ නිසා මේ පොහසත් බව තව තවත් දියුණු කරගත්තොත් මේ භාවනා කර්මස්ථාන ටික පැහැදිලි කිරීම තුළ නිවන දක්වාම අවශ්‍ය කරුණු කාරණා ටික මේ වෙනකොට පැහැදිලි වෙලයි තියෙන්නේ. මුලින්ම අපි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් දේශනා ගණනාවක් සාකච්ඡා කරලා ඒක පැහැදිලි කරන්නට යෙදුණා. ඊට වඩා ගැඹුරින් විසුද්ධි මාර්ගයෙන් කරුණු කාරණා විශාල වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. ඊටත් වඩා ගැඹුරු කොටසක් පටිසම්භිදා මග්ගපාළියෙන් දේශනා කීපයක් සාකච්ඡා කරලා කරුණු සාකච්ඡා කරලා දැන අවබෝධ කරගන්නට යෙදුණා. මේ දැනුම තමන් පෞද්ගලිකව එක්කාසු කරගෙන ඒ දැනුම ප්‍රයෝජනෙට අරගෙන මනාව මුලින්ම එළඹෙන කර්මස්ථානයේ හොඳට කටපාඩම් කරගෙන අවබෝධ කරගෙන තේරුම් අරගෙනම මේ භාවනාවට වාඩි වෙන්න කියන කාරණාවයි සිහිපත් කරන්නේ. එමනම් මීට වඩා අද ධර්මදේශනාව දීර්ඝව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මූලික පැයේ කාලයේ නිමා වීමෙන් පවතින නිසා මේ කෙටි උපදේශය මේ උතුම් භාවනාව සම්පූර්ණ කරගන්න සිදු කරගන්න ඔබට අවස්ථාව සහිතව උපදෙස් දෙමින් ධම්ම නිසාමන
හෙවත් සිහියෙන් අරමුණ දෙස බලාගෙන සිටීම කියන තේරුම සහිත වූ මේ උතුම් වූ සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනා මාලාවෙන් සිදු කරන්නට යෙදුන ධර්ම දේශනා 100ක් නිමා කරන්නට යෙදුණා. අද භාවනා කර්මස්ථානයේ දියුණු කරගන්නා ආකාරය මේ විදිහට කෙටියෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ. එහෙමනම් සියලු දෙනාටම ආශිර්වාද කරනවා මේ දේශනා මාලාව ඇසුරු කරගෙන ඔබ ලබාගත් සද්ධර්ම දැනුම භාවිතා කරමින් කර්මස්ථානයේ පිළිබඳව තියෙන අවබෝධය තව තවත් පුළුල් කරගනිමින් සසරින් මිදීම ඒකායන අරමුණ බවට පත් කරගනිමින් මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් අපි සිදු කරපු ධර්ම දේශනා මාලාවෙන් ආනාපාන සති භාවනාව මනාව දියුණු කරගෙන මේ සසරින් එතරට යන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ කරුණාවේ ආශිර්වාදයෙන්ම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. එහෙමනම් අපි සියලු දෙනාම රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අද ධර්ම දේශනා මාලාව අවසන් කරන දවස නිසා අපි මේ පින් අනුමෝදන් කරවමු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත්. කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යයන් වහන්සේලාද සියලු සත්පුරුෂයන් වහන්සේලාද අපගේ নমස්කාරය පිළිගන්නාසේක්වා පිළිගන්නාසේක්වා කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යයෝද සියලු සත්පුරුෂයෝද සහම්පති මහා බ්‍රහ්ම රාජයානෝද සනන් කුමාර මහා බ්‍රහ්ම රාජයානෝද ඝටිකාර මහා බ්‍රහ්ම රාජයානෝද තිස්ස මහා බ්‍රහ්ම රාජයානෝද සුද්ධාවාස වාසී වූ සියලුම අරිහත් මහා බ්‍රහ්මයෝද සියලුම අනාගාමී මහා බ්‍රහ්මයෝද බ්‍රහ්ම ලෝක වාසී වූ සියලුම ආර්ය වූ බ්‍රහ්මයෝද සියලුම සත්පුරුෂ වූ බ්‍රහ්මයෝද සදිව්‍ය ලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේද සියලුම මහ බෝසතාණන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේ සමග පාරමී පුරන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂු භාවය භික්ෂුණී භාවය උපාසක භාවය සහ උපාසිකා භාවය ලබන්නා වූ පිරිසද අනාගත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල භික්ෂු භාවය භික්ෂුණී භාවය උපාසක භාවය සහ උපාසිකා භාවය ලබන්නට පාරමී පුරන්නා වූ සක්‍ර දේවේන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු තෙතිස් මහා දෙවි රජුන්ද උන්වහන්සේලාගේ පිරිසද ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ නම් වූ සතරවරම් රජවරුන්ද උන්වහන්සේලාගේ පිරිසද සූර්ය දිව්‍ය රාජයාණන් වහන්සේද වහන්සේගේ පිරිසද චන්ද්‍ර දිව්‍ය රාජයාණන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද සීත වලාහක උෂ්ණ වලාහක අබ්බ වලාහක වාත වලාහක වැස්ස වලාහක දෙවි රජුන්ද උන්වහන්සේලාගේ පිරිසද ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේද
ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේද ඇතුළු සියලු සිද්ධාස්ථාන ආරක්ෂා කරන්නා වූ අප්‍රමාදී වූ ධෛර්ය සම්පන්න වූ දෙවියෝද අනෙකුත් විශේෂ ස්ථාන ආරක්ෂා කරන්නා වූ අපගේ ආරක්ෂක දෙවියෝද අපගේ ඥාති මිත්‍රාදීන් ආරක්ෂා කරන්නා වූ අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඔවුන් පතන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දකිත්වා එතෙක් නිදුක් නිරෝගී සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් ලබත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් වඩත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් දෙත්වා කලට වේලාවට ශාසනය ආරක්ෂා කරත්වා දේශනය ආරක්ෂා කරත්වා අප හැම ආරක්ෂා කරත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මිය පරලොව ගියා වූ අපගේ ඥාති මිත්‍රාදීන්ද අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඔවුන් පතන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දකිත්වා එතෙක් නිදුක් නිරෝගී සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් ලබත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් වඩත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් දෙත්වා කලට වේලාවට ශාසනය ආරක්ෂා කරත්වා දේශනය ආරක්ෂා කරත්වා අප හැම ආරක්ෂා කරත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 අපි රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපේ සංසාරගත ජීවිතයේ සුවපත් කරගන්න කොයි ආකාරයෙන් අපිට විපාක දිය යුතුද අත්පත් විය යුතුද කියන කාරණාව ප්‍රාර්ථනාව තුළින් සිදු කරමු. අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්මා මේ කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා සෑම කල්හි සම්මා දිට්ඨික වන්නෙම්වා ත්‍රි හේතුක වන්නෙම්වා සීල සම්පන්න වන්නෙම්වා පහසුවෙන් සිල් රකින්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා නිදුක් වන්නෙම්වා නිරෝගී වන්නෙම්වා ඇසුර නොලබන්නෙම්වා බාලයන්ගෙන් අල්ප මාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් වෙම්වා කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා
කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා ශ්‍රද්ධා සම්පන්න වන්නෙම්වා වීර්ය සම්පන්න වන්නෙම්වා සති සම්පන්න වන්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා දරන්නෙම්වා වචනයෙන් පුරුදු පුහුණුවන්නෙම්වා අර්ථ පිරික්සන්නෙම්වා නුවණින් විනිවිද දකින්නෙම්වා නිවැරදිව අන්‍යයන්ට දේශනා කරන්නෙම්වා සමතය වඩන්නෙම්වා නිදුකින් විදර්ශනා වඩන්නෙම්වා කැමැති තාක් සමාපත්තීන්ට කැමැති තාක් කාලයක් සමවදින්නෙම්වා කැමැති තාක් දේ නිදුකින් ලබන්නෙම්වා කැමැති තාක් දේ නිදුකින් වඩන්නෙම්වා කැමැති තාක් දේ නිදුකින් දෙන්නෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සාදු සාදු සාදු. මේ ධර්ම දේශනා මාලාව පවත්වාගෙන යන අතරතුර දීර්ඝ දේශනාවක් දීර්ඝ වේලාවක් එක දිගට සිදු කිරීම නිසා යම් හෝ වචනයක ඇලපිල්ලක ඉස්පිල්ලක වැරදීමක් තුලින් උතුම් වූ ධර්ම රත්නයට යම් කිසි හානියක් සිදු වුණා නම් අනන්ත වාරයක් අප්‍රමාණ වාරයක් අනේක වාරයක් සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙනුත් උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයනුත් ඒ වෙනුවෙන් සමාව භජනය කරමින් ධර්ම රත්නයේ වැරදිණු තැන් නැවත නිවැරදි කරමින් ශක්ති ප්‍රමාණයෙන් කරපු දේශනාව ඔබ සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා. යම් ධර්ම කරුණක වැරදීමක් අඩුපාඩුවක් මේ දේශනාව තුළ තිබුණොත් ඔබ ශ්‍රවණය කරන විට දැනුනොත් ඒ පිළිබඳව මා දැනුවත් කරන ලෙස සියලු දෙනාටම කාරුණික වෙනමින් සිහිපත් කරමින් භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයේ නිර්වාණ අවබෝධය සඳහා අපි සියලු දෙනාටම නිරන්තරයෙන්ම අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.